प्रशंसा विवाह प्रशंसा और प्रेमांते नहीं भाई माई इस स्वामी से उपटाई मटाई विनती है ये वरद प्रसादन का काले तुल उन्वහන්සේට අයිති වෙන්න උන්වහන්සේගේ ජීවිතේ බාර දෙන්න උන්වහන්සේම ඔබයි මාවයි කනවට ප්‍රඥාන්තිය. ඒ නිසා අපි උන්වහන්සේට විතරක්ම දිය යුතු ඒ උතුම් ප්‍රශංසාවට අපි සූදානම් වෙමු. අපි හැම කෙනෙක්ම පසුගිය කාලේ තුල කරපු හැම දෙයක්ම අමතක කරලා ස්වාමීන් වහන්සේ ඔබටයි මටයි ඒ ආරාධනා කරපු විදිහට මේ රාත්‍රියේ අපි උන්වහන්සේට අපේ හදවතේ ඇත්තක් තරම් අපි උන්වහන්සේට ප්‍රශංසා දුන්නා. ප්‍රේමාන්තේනි එදරව පොතේ තුන්වෙනි පරිච්ඡේදයේ විසිරලා මෙහෙම කියනවා. මෙන්න මම දොර ළඟ සිට තට්ටු කරමි. යමෙක් මාගේ හඬ අසා දොර අරින්නේ නම් මම ඇතුළු වී ඔහු සමග කැම කන්නෙමි. ඔහුද මා සමග කැම කන්නේය. මා ජයගෙන පියාණන් වහන්සේ සමග උන්වහන්සේගේ සිංහාසනයේ හිඳගත්තා වෙන් ජයග්‍රහකයාට මාගේ සිංහාසනයේ මා සමග හිඳ ගන්නට දෙන්නෙමි. ඔබේ මාතිනි. උන්වහන්සේ මේ රාත්‍රියේ ඔබට මට ආරාධනා කරන නිසායි. උන්වහන්සේ කියනවා ඔබේ මගේ හදවතට ළඟට ඇවිල්ලා උන්වහන්සේ තට්ටු කරනවා කියලා. මේ රාත්‍රියේ උන්වහන්සේ ඔබට මට ආරාධනා කරනවා ආදර දුවේ පුතේ මම නුඹේ හදවත ගාවට ඇවිල්ලා තට්ටු කරද්දී නුඹ මට ඒ හදවත විරුද්ධ කරද්දී මම නුඹේ හදවත වඩිනවා ඒ වැටහා මම නුඹත් එක්ක ජීවත් වෙන්න යනවා මේ රාත්‍රියේ. මේ විතරක් නෙමෙයි මගේ ජීවිතේ අයිති උන්වහන්සේගේ දෝතර අරගෙන උන්වහන්සේ මාතුළු ජීවත් වෙන්න යනවා. ඒ නිසා අපේ වාක්‍යයෙන් අපි මේ රාත්‍රියේ ස්වාමීන් වහන්සේලා අයිති වෙමු. ස්වාමීන් වහන්සේලා අපි අපේ ජීවිතයේ අයිතිය අපි ඉන්න විදිහ උන්වහන්සේගේ පාද පාමුලට ගිහිල්ලා අපි උන්වහන්සේලා අපේ ජීවිතයේ අයිතිය දීලා අපි උන්වහන්සේට ප්‍රශංසා කරමු. ඒ ස්වාමීන් වහන්සේ ඔබටයි මටයි ආරාධනා කරන ඒ සිංහාසනයේ උන්වහන්සේලා උන්වහන්සේ ඔබේ මගේ ජීවිතේ පුරවන්නේ රාත්‍රියේ ප්‍රශංසා කරමු. හalleluya ස්වාමී හalleluya
මගේ ජීවිතේ පළ දරන්නේ. එහෙනම් ප්‍රේමවන්තිනි මේ ලස්සන රාත්‍රියේ ඔබේ මගේ අල්ලගෙන ඉන්න ඔබ හැම දෙයක්ම අතහැරලා දාලා උන්වහන්සේගේ ඉදිරියේ තියන්නේ අපේ ජීවිතයයි. උන්වහන්සේ සූදානම් වෙනවා මේ රාත්‍රියේ ඔබේ මගේ ජීවිතේ බාර ගන්න. අපේ අයිතිය බාර අරගෙන ඔබේ මගේ ජීවිතේ පළ දරන්නට පළ දෙන්නට උන්වහන්සේ බලාගෙන ඉන්නවා. උන්වහන්සේ ස්තුති කියන්නේ මේ රාත්‍රියේ ප්‍රශංසා කරන්න
ගලාතියන් की දෙවි පරිච්ඡේදයේ 20 වගන්තිය කියන්නේ මම ස්ථාසේ සමග කුරුසේ යනක සුන්දර සිද්ධිය. ඉතින් දැන් ජීවත් වන්නේ මානවයේ ස්ථාසේ මාතෘ ජීවත් වෙනවා. කොහොමද ප්‍රේමවන්තයින් මේක සාධාරණ කාලේ අපි ඉන්න විදිහ උන්වහන්සේ ළඟට ඇවිල්ලා අපේ පාපේ උන්වහන්සේ පාද බලන කියලා අපේ ජීවිතයේ අයිති උන්වහන්සේ දුන්නා. උන්වහන්සේ අපට කියාගන්නවා. අපේ ප්‍රශ්නේ පිටු දෙන්න උන්වහන්සේ අපේ අරගෙන පිටු දෙන්න උන්වහන්සේ. එහෙනම් උන්වහන්සේගේ රාත්‍රියේ ඔබ ආත්මාවත් නවම ඇවිල්ලා කරන නිසා මේ රාත්‍රියේ උන්වහන්සේට කියන්න ස්තුතියි ස්වාමීනි. උන්වහන්සේගේ හදවතට ආදරය කරන දරු කැලක්. අද කවුරු ආවත් කවුරු නාවත් උන්වහන්සේ ජීවමාන ඔබ මැදේ වැඩ සිටින නිසා ඒ ආදරය ඔබටයි මටයි දැනෙන නිසා අපි හදවතින් උන්වහන්සේට ස්තුති කරමු. ප්‍රශංසා කරමු. හාලෙලූයා. 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 මහිමය වේවා ස්වාමී. ප්‍රශංසා වේවා ස්වාමී. හාලෙලූයා. හාලෙලූයා. ආදර ප්‍රේමවන්තේ අද ආරම්භයේ නම් කතා කරා අපි ජේසුට අයිතිය දීම ගැන. ජේසුගේ ගෝලයෝ 12 දෙනෙක් හිටියා. හැබැයි මේ ගෝලයෝ 12 දෙනාගේ ඉස්සෙල්ලාම ජේසුට අයිතිය දුන්නේ එක්කෙනෙක් ඉන්නවා. ඒ තමයි තෝමස් මුනිතුමා. මෙයා හැමතිස්සෙම ජේසුට විරුද්ධව කතා කරපු කෙනෙක්. හැබැයි ජේසු ජීවත් වෙලා ඉන්නකොට
ජේසුගේ ඉදිරියේ ඒගොල්ලන්ගේ අත්වලින් ප්‍රතිහාරය කරා. ඒගොල්ලෝ තමයි 5000කට කන දෙනකොට රොටි ගිහිල්ලා මාළු ගිහිල්ලා බෙදලා දුන්නේ. හැබැයි මේ ජේසුගේ ඇතුළේ තිබ්බ ආදරය වෛති කරගන්න ආදරයේ බලයට ඇතුල් වෙන්න බැරුව ගියා. හැබැයි ජේසු උත්තාන වෙලා ආවයි කිව්වම මෙයා කිව්වා මම උන්වහන්සේගේ වන කැලවල මගේ ඇඟිල්ල දාලා බලනකම් උන්වහන්සේ ඉල්ලේට මගේ අත දාලා බලනවා මම විශ්වාස කරන්නේ නැහැ කියලා. ප්‍රේමන්තේනි ඔබගේ මගේ ඒ වගේ දුබලතන් ඇති. ඔබයි මමයි මේ මොහොත වෙනකොට ගොඩක් වැටිච්ච තැන් ඇති. අපි පාපිෂ්ඨයෙක් වෙලා මෙතනට එන්නේ නැති. අපි රෝගයකට බය වෙලා මෙතනට එන්නේ නැති. හැබැයි ජේසු දෙවෙනි පාර ඇවිල්ලා තෝමස්ට කතා කරලා කිව්වා පුතේ මෙන්න ඇඟිල්ල දාලා බලන්න. එතකොට තෝමස් කිව්වා මාගේ ස්වාමීනි මාගේ දෙවියනි කියලා කකුල් දෙක ගාව වැඳ වැටුණා. එතකොට ජේසු කිව්වා අවිශ්වාස නොකර විශ්වාස කරන්න කියලා. ප්‍රේමවන්තයනි ඒ උත්තාන වෙච්ච ජේසු එදා තෝමස්ට අවදි වුණා වගේ තෝමස් ඉදිරියේ හිටගෙන හිටියා වගේ අද ඔබගේ මගේ ප්‍රශ්නේ ඉදිරියේ උන්වහන්සේ ජීවමානව වැඩ සිටිනවා. අපි අයිති කරගමු උන්වහන්සේගේ ආදරය. තෝමස් ජේසුට අයිතිය දුන්නා වගේ තෝමස් ගාව තිබ්බ හැමදේම අතහැරලා ජේසුට කිව්වා මාගේ ස්වාමීනි මාගේ දෙවියනි කියලා. ඒ කියන්නේ ස්වාමීත්වයට වාර වුණා. එහෙනම් මේ රාත්‍රියේ අපේ හැම ප්‍රශ්නයක්ම අරගලයක්ම උන්වහන්සේට බාර දීලා අපේ අයිතිය අපි උන්වහන්සේට දීලා අපි හදවතින් ඒ ජීවමාන ස්වාමීන් වහන්සේට ස්තුති කරමු ප්‍රශංසා කරමු. හාලෙලූයා. තාත්තේ වහන්සේ ස්තුති කරනවා. මේ ගැලවීමට වාසය කරනවා ස්වාමීනි. අපේ අතුල වාසය ජීවමාන වැඩ වාසය ස්වාමීනි. අපි හදවතින් වාසය කරනවා. අපේ මන ප්‍රශ්නේ තමයි අපේ මන අරගලයක්ම වාසය මේ මොහොතේ කොට අපේ ගැලවීම නිසා අපේ සෝදරලේ කරන නිසා තාත්තේ වහන්සේ අපි ස්තුති කරනවා ප්‍රශංසා කරනවා. ජීවමාන ස්වාමීනි ප්‍රශංසා වේවා. එදා පාවුලුතුමයි සීලස්තුමාවයි ඒ හිර කුටියට දාලා ඒගොල්ලෝගේ යදම් වලින් බැඳලා හිර කරලා තියෙද්දී ඒගොල්ලෝ අතුලාන්තයෙන් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරා ස්තුති කරා. එතකොට ඒගොල්ලෝගේ හැම යදම්මක්ම බිඳිලා ඒගොල්ලෝම නිදහස් වුණා. ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ වැඩ සිටීම මත ඒගොල්ලන්ට ගැලවීම ලැබුණා එදා. ඉතින් අද අපි බාහිරින් යදම් වලින් බැඳලා නැති වුණාට අපේ ඇතුළාන්තය ගත්තොත් අපේ හදවතුත් ඒ වගේ ප්‍රශ්න වලින් අරගල වලින් බැඳිලා අපි පාපයට වහල් වෙලා ඒ පාපයේ හින්දා අපි ගොඩක් දුක් විඳිනවා. අපිට උන්වහන්සේගෙන් ඈත් වෙන්න සිද්ධ වෙලා. ඒත් බලන්න එදා ඒ පාවුලුතුමයි සීලස්තුමයි ඒච්චර කරදරයක ඉද්දිත් ඒ දෙවියන් වහන්සේ ඉදිරියේ වැඳ වැටුණා. ඉතින් ඇයි අද අපිට බැරි උන්වහන්සේගේ පාදපොම්වල වැඳ වැටෙන්න? උන්වහන්සේ අද ඔබටත් මටත් ආරාධනා කරනවා උන්වහන්සේගේ පාදපොම්වලට එන්න. එතකොට උන්වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේගෙන් අපි හැම කෙනෙකුම පුරවනවයි කියලා. අදහ ගන්න ආදරම්මේ තාත්තේ ඔබවත් මාවත් මේ වෙද්දි උන්වහන්සේගේ බලෙන් උන්වහන්සේ පුරවල ඉවරයි. අරන් ආපු හැම ප්‍රශ්නයකටම අරන් ආපු හැම රෝගයකටම උන්වහන්සේ සුවය දීලා ඉවරයි.
ඒ හැම දෙයකින්ම උන්වහන්සේ අපේ අද රාත්‍රියේ ගලවලා ඉවරයි. ඒ දේ විශ්වාස කරගන්න. උන්වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේට ස්තුති කියන්න. උන්වහන්සේගේ බලයෙන් උන්වහන්සේ මේ මොහොතේ අපව පුරවලා ඉවරයි. අපි ඒ නිසා උන්වහන්සේට ස්තුති කියමු. හාලෙලූයා ශුද්ධාත්මයන් උන්වහන්සේට ගොඩක් ස්තුති කියනවා තාත්තේ. හාලෙලූයා හාලෙලූයා හාලෙලූයා.
සිනදෙන ආශිර්වාදයි මොහොසේ ඔබගේ ශ්‍රී සේනාවේ ආශිර්වාද දානේ සාන්තවරිණී දේවමෑණියනි පාපය ඔබදිසා දැනුත් අපේ මන්දවේදී ත්‍යාග කරමු. प्रशंसा वेवा प्रशंसा वेवा प्रशंसा वेवा मगे आदर प्रेमांती तවත් ලස්සන සන්ධ්‍යා කාලයක ස්වාමීන් වහන්සේ ඔබ මා වැඩගෙන යනවා. චතුරාර්ය සමයේ අද කීවෙනි දවසද? 4 වෙනි දවස. චතුරාර්ය සමයේ 4 වෙනි දවස. අපි දවස් 40ක් ස්වාමීන් වහන්සේ තුල ගත කරනවා. මන්ද වසරක් පාස්සා අපේ ස්වාමීන් වහන්සේ දෙන පණිවිඩය තමයි මනස්ථාපනය වෙන්න. ඔබේ පාපය මෙනෙහි කරන්න. ඔබට වැරදුන තැන් වරද ගත්ත තැන් ඔබ අනිත්‍යයට වරදපු තැන් මතක් කරගන්න. මතක් කරගෙන පාපෙන් ගැලවෙන්නට මේ ලස්සන දවස් 40 ස්වාමීන් වහන්සේ අපිට කතා කරනවා. පරණ දිවසමේ අපිට උන්වහන්සේ ආර්දනා කරන මනස්ථාපනයට. අලුත් දිවසමේ ජේසුව පිළිගන්න ස්ථානයට අපිට ආර්දනා කරනවා. ඇයි පරණ දිවසමේ ඇත අතීතේ අපේ පාපයට මිනිසුගේ පාපයට මිනිසු පූජා කළේ බැටළුවේ. කලින් කලට ඈත ඉතිහාසෙ තිබුණා ඒ පිළිවෙත. මුලින්ම තිබුණා ඒ බැටළුවේ කරගෙන තමුන්ගේ පාප කියලා ඒ බැටළුව කාන්තාරයට මුදවරිනවා. ඒ බැටළුව ගිහිල්ලා මැරිලා යනවා. මිනිස්සු හිතුවා ඒ මැරිලා යන බැටළුව නිසා මිනිස්සුගේ පාපයට කමව ලැබුණා කියලා. ඊට පස්සේ එන්න ඒක ටිකක් වෙනස් වුණා. ඊට පස්සේ මොකද්ද කළේ? මිනිස්සුගේ පාපයට කැලල් රහිත බැටළුවෙක් පූජා කළා. මේක තමයි මගේ ආදරේ මාන්තේනි අතීතය. පරණ දිවසම අපිට කියලා දුන්නේ අතීතය. හැබැයි වර්තමානයේ ඒක වෙනස් වුණා. වෙනස් වෙන්නට අපේ මේ පූජා වෙන්නට ඒ දෙවියන් වහන්සේම බැටළුවෙක් වෙලා. ඒ කියන්නේ මිනිස් පුතෙක් කියලා මනුස්ස කයක් අරගෙන උන්වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා උන්වහන්සේ එදා බැටළුවා තුලින් මිනිස් හිතුවා වූ පාපයේ කමාව. දෙවියන් වහන්සේ ඒ පුත්‍රයාණන් තුලින් ආවෝ ඒ මනුස්සයා සැබෑ දෙවියන් වහන්සේගේ පුත්‍රයාව පූජා වුණා කුරුසගසේ. මගේ ආදර ප්‍රේමවන්තයනි, ඒ ක්‍රිස්තුස් වහන්සේ පෞකාර අපේ වෙනුවෙන් පූජා වෙලා වසර 2000ක් අවසානයි. හැබැයි අවසාන වුණත් මිනිස් අපි තාම ඉන්නේ මේ වැටෙන තැන. මිනිස් අපි තාම ඉන්නේ මේ දුබල වෙන තැන. අපි තාම පාපයට ආදරේ. පාපයට කෑදරයි. හේතුව මේක තමයි මිනිස් ස්වභාවය. ඒ නිසා ජේසු අපිට කතා කරනවා. එදා දෙවියන් වහන්සේ අපිට දුන්න පණිවිඩයම ස්වාමීන් වහන්සේ අපිට දෙනවා. මම ඔබ වෙනුවෙන් පූජා වුණා. ඔබට තියෙනවා කොටසක් කරන්න කියලා. මගේ ආදර ප්‍රේමාන්තේනි, අනුබදාදා අපි ආරම්භ කරා චතුරාර්ය කාලය. දූවිලින් උපන් ඔබ සහ මම දූවිල්ලට හැරෙන බව සිහි කරන දවසක් අනුබදාදා. ප්‍රේමාන්තේනි, අපි මේක වසරක් පාසා කරනවා. වසරක් පාසා අපේ වයසේ හැටියට
අපි මූණේ නළලේ අලු ගා ගන්නවා. හැබැයි අපි දවස් 40 ගත කරලා අවසන් කරලා අපේ අලු ගසා දාලා අපි නැවත වරක් පාපයට ඇතුල් වෙන අපේ මන්ත්‍රයෙන් මේක මිනිස් ස්වභාවයක්. හැබැයි ස්වභාවයෙන් එහාට යන්නට ස්වාමීන් වහන්සේ අපට අනුග්‍රහයේ කතා කළා. ස්වභාවයෙන් එහාට යන්නට. අයි බලමු අද දවසේදී අද දවසේ අපි බලමු ඒ ස්වාමීන් වහන්සේගේ ඒ වචනය අලුබදත් අපි ගත්තේ ජෝල් තුමාගේ පොතෙන් දෙවෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තියේ සිට 18 ගත්තා. මම සම්පූර්ණ බයිබල් පාඩ වලින් යන්නේ නැහැ. මම කොටස් අරගෙන යනවා මොකද අද අපේ කාලේ මදි වෙන නිසා. බලමු දෙවියන් වහන්සේ ජෝල් දියප්‍රසාද වලින් අපිට කතා කරනවා. 12 වෙනි පදය. සංවිධාන වහන්සේ මෙසේ වදාරනසේක දෙවියන් වහන්සේ දෙන පණිවිඩ ජෝල් දියප්‍රසාද වලින් කියන්නේ උපවාසයෙන්ද වැළපීමෙන්ද මුළු සිතින් දැන්වත් මා වෙත හැරී එන්න. වත ඉරාගෙන නොව සිත ඉරාගෙන නුඹේ දෙවි සමිදාන් වහන්සේ වෙත හැරී එන්න. දෙවියන් වහන්සේ ජෝල් තුලින් අපිට ආරාධනාවක් කරනවා. ඇයි ඒ අපිට ඇති මහා ගැඹුරු ආදරය නිසායි. උන්වහන්සේ කියනවා උපවාසයෙන්ද වැළපීමෙන්ද උපවාසය කරන්ද වැළපෙන්ද. ඇයි වැළපෙන්ද කියලා කියන්නේ අපේ පාපයේ තියෙන බරපතලකම නිසා. වැළපීමෙන්ද මුළු සිතින් සම්පූර්ණ සිතින් දැන්වත් මා වෙත හැරී එන්න. අදරපේ මන්තේ ස්වාමීන් වහන්සේ අපට පෙන්නනවා ඊයේ අරගලය ගිය සති අරගලය අතීතයේ අරගල නෙමෙයි. දැන්වත් මා වෙත හැරී එන්න. වත ඉරාගෙන නෙමෙයි සිත ඉරාගෙන මා වෙත හැරී එන්න. ප්‍රේමන්තේනි බලන්න දෙවියන් වහන්සේගේ ආදරය. මහත් ආදරයක්. අසීමිත ආදරයක් දෙවියන් වහන්සේ අපට දෙනවා. ඒ දෙන්නේ අතියේ නෙමෙයි. ලෝක මැවිල්ලේ පටන් දෙවියන් වහන්සේ අපිට ආදරය කළා. ලෝ මැවිල්ලේ පටන්. හැබැයි ඒ සැබෑ ආදරය තුල ඉන්නට බැරි වුණා ඒ වගේ අකීකරුකම නිසා. ඒත් මගේ ආදර ප්‍රේමාන්තයනි ස්වාමීන් වහන්සේ ආදම් සයව සුගත උද්‍යානයෙන් එළියට දැම්මත් උන්වහන්සේට බැරි වුණා ආදරය නොකරින්න. උන්වහන්සේ අතීතේ පුරාවටම අපිට ආදරය කළා. කායින් ආබෙල්ල මරුවත් දෙවියන් වහන්සේට ප්‍රසන්නව පඳුරු දුන්නේ නැහැ කායින්. හැබැයි ආබෙල් දුන්නා. ඒ දුන්න ආබෙල්ට විරුද්ධව ඊර්ෂ්‍යාවට ඇතුළේ තිබුණ කුහකකම නිසා කායින් ආබෙල්ල මරුවා. දෙවියන් වහන්සේගෙන් ඈත් වුණා. මගේ ආදර ප්‍රේමාන්තයනි මේ කුහකකම තාම තියෙන නිසා තමයි ස්වාමින් වහන්සේ කියන්නේ මුළු සිතින් දැන්වත් මා වෙත හැරී එන්න. වත ඉරාගෙන නෙමෙයි සිත ඉරාගෙන නුඹේ දෙවි සමිදාන් වහන්සේ වෙත හැරී එන්න. ඇයි උන්වහන්සේ කරුණාවන්ත වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේ දයාබරිත වූ දෙවියන් වහන්සේ. එනිසා උන්වහන්සේ අපිට ආරාධනා කරනවා. ආදර ප්‍රේමන්තයනි ලස්සන ජීවිතයකට ලස්සන දවසකට ලස්සන කාලයකට ස්වාමීන් වහන්සේ අපිට ආරාධනා කරන්නේ. මුළු ලෝකෙම බය වෙලා කෝටි ගාණක් මේ කොවිඩ් වසංගතයට යට වෙලා ලක්ෂ ගාණක් මිය ඇදිලා. අද ප්‍රේමන්තයනි අද අපේ දේශය මේ වසංගතයට යට වෙලා එහෙම මගේ ආදර ප්‍රේමන්තයනි උන්වහන්සේ අපට කියනවා ඔබේ පාපයට කමාව දැන්වත් ලබාගෙන මා වෙත හැරී එන්න.
අපේ පාපයේ බරපතලකම, පාපයේ සාපයේ බරපතලකම අපිට සතුටක් නැහැ. අපිට සැනසීමක් නැහැ. අපිට නිදහසක් නැහැ. සමහර වෙලාවට උයාගත්ත බත්පත කණ්ඩ තරම් සතුටක් නැහැ. සහෝදරයා සහෝදරිය සමග ආශ්‍රය කරන්නට අපිට සතුටක් නැහැ. එදා තිබුණා වූ ඒ සම්බන්ධතාවය අපෙන් කැඩිලා. එදා තිබුණා වූ එකමුතුම කැඩිලා. අද අපිට මූණවල් වහගෙන ඉන්න සිදු වෙලා. අද අපි වසරට වැඩි කාලයක් දැන් මූණවල් වහගෙන ඉන්නවා. දෙවියන් වහන්සේ ලස්සනයි කියව මිනිස්යාට අද සිදු වෙලා තියෙන්නේ මොකක්ද? මේක තමයි ප්‍රේමවන්තයනි, අතීතයේ ඉඳලා දෙවියන් වහන්සේ කිව්වා ඔය පාපෙන් නැරෙන්න. නෝවා කාලේ ගත්තත් එහෙමයි. නෝවා විතරයි ධර්මිෂ්ඨ දරුවෙක් වගේ ඒ යුගයේ හිටියේ. අනිත් අය ඔක්කොම මා නින්දිත පාපයට යටවෙලා හිටියා. කමින් බොමින් ප්‍රීති වෙමින් සල්ලාලකමේ යෙදෙමින් විකෘති නින්දිත ආසාවන් තුළ හිර වෙමින් ගමන් කළා. හැබැයි නෝවට දෙවියන් වහන්සේ ආදරය කළා. මන්ද නෝව දෙවියන් වහන්සේගේ ආඥා අනපන පිළිපැද්දා. ඒ නිසා නෝවට කිව්වා මම මේ දේශේ ලෝකේ විනාශ කරන්නට යනවා. ඔබ නැවක් හදන්න. වෙන්න සැලසුම. චර්තුමා දීලා නෝවට කිව්වා නැවක් හදන්න. වතුර නැති කාන්තාරේ නෝවා නැවක් කැඩුවා. දෙවියන් වහන්සේට ප්‍රසන්න වුණා නෝවා. දෙවියන් වහන්සේගේ කැමැත්ත කරා. ප්‍රශ්න අහන්න ගියේ නැහැ. අද ප්‍රේමවන්තී, අද අපිට දෙවියන් වහන්සේ කැමැත්ත කරන්න බෑ. අපේ ඇතුලේ තියෙන වෛද්‍ය චිත්තකම, දුෂ්ටකම, නපුරුකම්. ඒ නිසා දේව කැමැත්ත අපිට නතු වෙන්න බෑ. අපේ පාපය තුල හිර වෙලා නලල තුල අලු ගාගත්තට හදවත තියෙන්නේ ගඳ ගන්න අතීතයක. ගඳ ගන්න පාපයක හදවත හිර වෙලා. අද ප්‍රේමවන්තී, ඒ ස්වාමින් වහන්සේගේ ආදරය අසීමිතයි. ඒ නිසාම උන්වහන්සේ කියනවා පළවෙනි පදේ සියොන් කන්දේ හොරණෑව පිමින්ද උපවාසයක් වනවා ආයුධමට සෙනග රැස් කරන්න. සියොන් කන්ද මුදුන දෙවියන් වහන්සේ වැඩ සිටපු සියොන් කන්දේ එයින ජනතාවට කියනවා හොරණෑව පිඹලා උපවාසයක් පනවලා ආයුධමට සෙනග රැස් කරන්න. යාත්‍රාවට ජනතාව රැස් කරන්න. මොකටද මෙතන කියනවා? සෙනග එක්රැස් කරන්න, සුද්ධ සභාවට ඔවුන් සූදානම් කරන්න. සුද්ධ වූ සභාවට ඔවුන් සූදානම් කරන්න. අදට ප්‍රේමවන්තයනි, දෙවියන් වහන්සේගේ සිබ්බ අසීමිත ආදරය තමයි මේ සුද්ධ සභාව, මේ සුද්ධ සංඝය, සුද්ධ පවුල ගොඩ නගන්නට උන්වහන්සේ ආස කළා. මේක අපි දකිනවා ඒ සක්‍රමණේතු ජීවිතය තුළ, ආශිර්වාදකාර බන්ධනය තුළ, ඒ සභාවේ නීති රීති අනුව දෙන්නේ එකට එකතු වෙtti ඒ අල්තාරයේ දෙන ගිවිසුම පටන් ගන්නව සුද්ධ සභාවක් නිර්මාණය කරන්නට. හැබැයි මගේ ආදර ප්‍රේමවන්තයනි, අපේ පාපෙන් නිසාම, අපේ මානසිකව වෙච්ච පාපෙන් නිසාම, අපේ කාලකන්ණි ක්‍රියාවන් නිසා අපේ සුද්ධ සභාව ගොඩනගන්න බැරි වුණා. ඒ ස්වාමීන් වහන්සේගේ ආදරය අසීමිතයි. ඒ නිසා උන්වහන්සේ කියනවා සෙනග රැස් කරන්න, සුද්ධ සභාවට ඔවුන් සූදානම් කරන්න. කොහොමද සූදානම් කරන්න කියලා කියන්නේ? සූදානම් කරන්න තමයි කියන්නේ මොකක්ද? උපවාසය පනවා යදුමට සෙනග රැස් කරන්න. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ඔබයි මමයි වාසනාවන්තයි ප්‍රේමවන්තයි. ඔබයි මමයි වාසනාවන්තයි. මොකද අද දවසේවත් උන්වහන්සේට ප්‍රශංසා කරන්නට, උන්වහන්සේට ස්තුති කරන්නට, අපේ පාපේ දුබලකම දකින්නට, මෙතනින් ගොඩ එන්නට උන්වහන්සේ අද දවසේ අපිට ආශිර්වාද කරනවා. බලන්න ඊළඟ වචනවල කියනවා ළමයින්ද කිරි දරුවන්ද රැගෙන එන්න. මොකද්ද කියන්නේ?
ළමයින්ද කිරි දරුවන්ද රැගෙන එන්න. වම් පැත්තේ ඉන්නවා කිරි බොන දරුවෝ. දකුණු පැත්තේ ඉන්නවා ඉදිරිපිට ළමයි. ස්වාමින් වහන්සේ කියනවා සමහර කම්මලට යාත්‍රාවට යන්න විදියක් නෑ ළමයි කරදර කරනවා කියලා. සමහර කම්මලා පල්ලියට පූජාවට යන්නේ නෑ ළමයි දඟලනවා කියලා. හැබැයි අතීතයේ දෙවියන් වහන්සේ කියනවා මොකක්ද ඔය සභාව එකතු කරන්නට නම් කිරි දරුවොත් අරගෙන එන්න. ඔය සභාව නිර්මාණය කරන්නට කිරි දරුවොත් අරගෙන එන්න. ඔය සභාව නිර්මාණය කරන්නට ළමයිනුත් අරගෙන එන්න. අරගෙන එන්න කියලා. ඊට පස්සේ කියනවා මනාලයා තම යාන් ගබඩාවෙන්ද මනාලිය තම නිදන කුටියෙන්ද පිටතට ඒවා. හරි ගැඹුරු පණිවිඩක ස්වාමින් වහන්සේ අපි අරගෙන යන අපේ මොන්තේ. ඒකෝ තමයි සාරික වින්දනේට සාරික සතුටට නෙමෙයි දෙවියන් වහන්සේ දැන් මේ මොහොතේ කතා කරන්නේ. මොකද්ද කියන්නේ? පාපෙන් ගැලවෙන්නට මනස්ථාපනය වෙන්නට කියලා. මගේ ආදර ප්‍රේමවන්තයනි ලස්සන ජීවිත කාලයකට ස්වාමින් වහන්සේ ඔබ මාව අරගෙන යනවා. ඔබ මාව අරගෙන යන ලස්සන ජීවිත කාලයකට. ඉතින් ගොඩාක් අය මොකද්ද කරන්නේ? මේ ලෝකයේ තනාගෙන මේ ලෝකයේ සම්පත් භුක්ති විඳිමින් මේ ලෝකයේ තියෙන එකම සතුට මේක තමයි කියමින් මිනිස්සු මරණය නොදක ජීවත් වෙනවා. ආදර ප්‍රේමවන්තයනි ඒ කාලයක් අද අපිට නැහැ. අද අපිට තියෙන්නේ විටින් විටේ තප්පරෙන් තප්පරේ මරණය මෙනෙහි වෙන කාලයක්. ඒ නිසාම තමයි ස්වාමින් වහන්සේ කියන්නේ වත ඉරාගෙන නෙමෙයි සිත ඉරාගෙන මා වෙත එන්න. දැන් මෙතෙන් එන්න නම් මගේ ප්‍රේමාන්තේනේ ක්‍රමවේදයක් තියෙනවා අපිට. මෙතෙන් එන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය අනුව අපිට මෙතෙන් යන්න පුළුවන්. ඒකට කතා කරනවා අපේ අලුත් පිරිසුම. බලන්න 2 කොරින්ති පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදයේ 2 කොරින්ති. දෙවියන් වහන්සේම අප මගින් ඔබහට ආයාචනා කරන්නාක් මෙන් අපි ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් තානාපතියන් වී දෙවියන් වහන්සේ සමගි වන ලෙස ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ඔබට ආයාචනා කරමු. හරියට ලොකු කන්දන් නගිනවා වගේ මම කියන වචන ටිකක් කියාගන්නද? නේද? හරිම දුකිතයි. හරිම දුකිතයි. අපි නැවත වරක් කියමු. දෙවියන් වහන්සේම අප මගින් ඔබට ආයාචනා කරන්නාක් මෙන්. දැන් කවුද මේ පොත ලියුවේ? පාවුල්තුමා කියන්නේ. පාවුල්තුමා කියනවා දෙවියන් වහන්සේම අප මගින් ඔබට ආයාචනා කරන්නාක් මෙන්. අපි ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් තානාපතියන් වී. දැන් ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් පෙනී සිටින්නේ කවුද? මේ පාවුල්තුමා සග්ගෝල පෙනී සිටින. එනිසා කියනවා ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් තානාපතියන් වී දෙවියන් වහන්සේ සමගි වන ලෙස කියන්නේ. දැන් කාටද මේ කියන්නේ? දෙවියන් වහන්සේ සමග වන ලෙස කියලා කියන්නේ කාටද? කියන්නේ අපි දන්නට කවුද අපි දන්නේ නැහැ නේ කියලා. දැන් පාවුල්තුමා දෙන දේශනා මේක කාටද දේශනා කරන්නේ? සතුන්ටද? මාළුවන්ටද? නෑ අපිට කතා කරන්නේ මොකද්ද කියන්නේ? මොකද කියන්නේ? අපි ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් තානාපතියන් වේ. පාවුල්තුමා කියන්නේ දෙවියන් වහන්සේ සමගි වන ලෙස ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ඔබට ආයාචනා කරමු. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. මොකද කියන්නේ? ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් අපි ඔබට ආයාචනා කරමු. ඔබට අණ කරනවා නෙමෙයි. ඔබට ආයාචනා කරනවා.
ආයාචනා කියලා කියන්නේ ආදරේ වදනක්. බලන්න දෙවියන් වහන්සේගෙන් ඉඳලා පැවතගෙන එද්දී ඒ දේව දාසියෝ දේව දරුවෝ කොහොමද මිනිසාට ආදරය කරලා මනුෂ්‍යව පාපෙන් ගලවන්නට උන් වේසුන ආකාරය. බලන්න මගේ ආදර ප්‍රේමන්තේනි දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ඔබට ආයෝජනා කරමි. එහෙනම් කවුද මොකද්ද වෙන්නේ මෙතන? ජේසු තමයි අපිට ආයාචනා කරන්නේ. ඇයි ජේසු වෙනුවෙන් ආයාචනා කරනවා? බලන්න 21 වෙනි පදයේ කියනවා. දෙවියන් වහන්සේ සමග සහභාගී වෙන්නට නම් ජේසු කුරුසේ පූජා වුණා. ක්‍රිස්තුස් වහන්සේ කුරුසේ පූජා වුණා. ඒක තමයි කියන්නේ. එසේ කලේ ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමට අප පංගුකාරයන් වන පිණිසය. අප පංගුකාරය කරන්නට දෙවියන් වහන්සේගේ ධර්මයේ කරන්නට ක්‍රිස්තුස් වහන්සේ තුළ සම්බන්ධ වෙන කෙනෙක් කරන්නට උන්වහන්සේ අපේ වෙනුවෙන් කුරුසෙලියා ප්‍රේමවන්තේ. බලන්න ඊළඟට කියනවා එබැවින් දේව සේවයේ පංගුකාරන් වශයෙන් ඔබ ලබා ඇති දෙවියන් වහන්සේගේ වර ප්‍රසාදය අපතේ නොහරින ලෙස අපි ඉල්ලා සිටිමු. ප්‍රශංසා වේවා. බලන්න මේ කාටද පාවුතුමා මේ කතා කරන්නේ? පාවුතුමා කාටද මේ කතා කරන්නේ? කොරින්තියේ සභාවට. කවුද කොරින්තියේ සභාව කියලා කියන්නේ? ඒක තමයි කියන්නේ. එබැවින් දේව සේවයේ පංගුකාරන් වශයෙන් ඔබ ලබා ඇති. ඔබට මට කියනවා ඔබ මම දෙවියන් වහන්සේගේ සේවයේ පංගුකාරයෝ. ඔබයි මමයි දේව සේවයේ පංගුකාරයෝ. එනිසා ඔබ ලබා දී දෙවියන් වහන්සේගේ වර ප්‍රසාදය ආශිර්වාදය අපතේ නොහරින ලෙස අපි ඉල්ලා සිටිමු. මේ වර ප්‍රසාදය අපතේ අරින්නට එපා. දැන් මේ කාලේ මොන කාලයක්ද? අයියෙන් කියන්නේ කාලය. වර ප්‍රසාදයේ කාලය. ප්‍රසාදජන කාලය. පාල්තුමා කියනවා මේක අපතේ හරින්න එපා. අපතේ හරින්න එපා. මේ වටිනාම කාලය. මේ කාලේ ඔබට පුළුවන් ඔබේ තියෙන පාපය දුබලකම ගලවගෙන ස්වාමීන් වහන්සේ තුළට එන්න මගේ ආදර ප්‍රේමන්තේ. බලන්න ඊළඟ පදේ කියනවා 6:2 මන්ද නෙමෙයි උගුල. අපි කියමු මන්ද නියමයි. ප්‍රසාදන කාලයේදී මම ඔබට සවන් දුනිමි. ප්‍රශංසා වේවා. මොකද්ද මේ ස්වාමීන් වහන්සේගේ වචනේ කියන්නේ? මේ මොකද්ද මෙතන කියන වචනය? ප්‍රසාද ජන කාලයේදී මම ඔබට සවන් දුනිමි. ඔබ මනස්ථාපනය වෙලා මා වෙත එද්දී අවිල්ලා මට යාචනා කරද්දී මම ඔබට සවන් දෙනවා. බලන්න ලස්සන ජීවිතයකට දෙවියන් වහන්සේ ඔබ මාව කැඳවන ප්‍රේමන්තේ. ප්‍රසාද ජන කාලයේදී මම ඔබට සවන් දුනිමි. ගැලීමේ දවසේදී මම ඔබට පිහිට වුනිමි. දැන් බලන්න ගැලීම ලබන්නටයි දුකට පිහිට වෙන්නටයි රෝගයට සුවය ලබන්නටයි සහනය ලබන්නටයි මොකද්ද විය යුත්තේ? මේ ලස්සන කාලයේ ස්වාමින් වහන්සේ කියනවා මනස්ථාපනය වෙලා පාපෙන් හැරෙන්නට කියලා ස්වාමින් වහන්සේ අපිට කියනවා. ඒකයි මේකට කියන්නේ ප්‍රසාද ජනක කාලය. වටිනාම කාලයකට ස්වාමින් වහන්සේ අපිව අරගෙන යනවා කියලා පාල්තුමා අපිට කතා කරනවා. බලන්න ඒකේ උන්වහන්සේ කියන්නේ ඒකයි
ගැනීමේ දවසේදී මම ඔබට පිහිට වුනිමි. දෙවියන් වහන්සේ වදාළසේක කියන්නේ. මේ ප්‍රසාදන කාලයයි මේ ගැලවීමේ දවසයි. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා මගේ ආදර ප්‍රේමවන්තයනි. ගැලවීමේ දවස අදයි. ප්‍රසාද ජන කාලයේ ගැලීමේ දවස අදයි. ඔබයි මමයි හිතුවොත් අද මම මනස්ථාපය නොවි මම හෙට මනස්ථාපනය වෙන්නේ කියලා ස්වාමීන් වහන්සේ කියනවා පරක්කු වැඩි. පරක්කු වැඩි කියලා ස්වාමීන් වහන්සේ අපිට කියනවා. දැන් කොහොමද මේ ප්‍රසාදන කාලයට ඇතුල් වෙලා අපි ගැලීම ලබන්නේ ඕනේ කොහොමද කියලා ජේසු අපිට කතා කරනවා ප්‍රේමන්තේ. ස්වාමීන් වහන්සේ අපිට කතා කරනවා. මේ කියන්නේ අලු බදාදා දවසේ වනේ. උන්වහන්සේ කියනවා මිනිස්සුන්ට පෙනෙන පිණිස ලෝකයේ ඉදිරි ඔබේ පුණ්‍ය ක්‍රියා නොකරන්න බලා ගන්න. එසේ කළොත් ස්වර්ගයේ වැඩවසන ඔබේ පියාණන් වහන්සේගෙන් කිසි විපාකයක් ඔබට නොලැබෙන්නේ. හරිම ලස්සන පණිවිඩයක්. ලස්සන පණිවිඩයකට ජේසු අපි අරගෙන යන අපේ මන්තේ. මිනිස්සුන්ට පේන්න පුණ්‍ය ක්‍රියාවන් කරන්න එපා. මිනිස්සුන්ට පේන්න හොඳ ක්‍රියාවන් කරන්න එපා. ලෝකයේ ඉදිරියව කරන්න එපා. දැන් මේක අපි මේ පණිවිඩයේ අනිවාර්යෙන් ගන්න දවස මොකද්ද? මේ පණිවිඩය අනිවාර්යෙන් වසර ගන්නවා. කවදද? අලු බදාදට. අලු බදාදට ගන්න පණිවිඩය. නේද? මේක ගන්නවා මනසාපනය ගැන කතා කරන්ද මේක ගන්න. හැබැයි බදාද ගත්තට ඊට පස්සේ දවස් ගත වෙද්දී අපිට මේවා අමතකයි. අපි ඊට පස්සේ කරන්න පටන් ගන්න පුණ්‍ය ක්‍රියාවන් කොහොමද කරන්නේ? අනිත් අයට පේන. දත් සැට් එක මෙලියට දාලා දත් සැට් එක එළියට දාලා තෑග්ග දීලා ගන්න කල්ලා කැමරාකාරයා ෆොටෝ ගන්න කල්ලා බලාගෙන ඉන්න විරිත්තගෙන ගන්නකන් ඉන්නවා. මම රෝගියෙක් කියවන මැරලා වැටෙනවා. රෝගී මැරලා වැටෙනවා. ඇයි ඒ තරම් වෙලාවක් ඉන්නද? අපි පුරුදු වෙලා තියෙන ක්‍රමයක තමයි අපි පුණ්‍ය ක්‍රියා හොඳ දේවල් කරන්නේ ලෝකයට පේන්නටයි. මගේ නම ලවුඩ් ස්පීකරේ කියවන්නටයි. අර ගස් වල බඳලා තියෙන කොම්බ වගේ ඒවා. ගස් වල බඳලා තියෙන කොම්බ වගේ ඉස්සර මහුල් වලට ගහපුවාම ගස් දෙක බඳිනවා දිග කොම්බය කොට කොම්බය. හරි ඈතට ඇහෙනවා ඒක. ගහේ උඩ බඳින්නේ. ඉතින් ඒකෙන් කියනවා ආවලා වෙන්න උපකාර කරා. ඉතින් ආවලා නිකන් එයාට නිකන් අමුතු ගැම්මක් ඒ නම කියනවා. දකින්න අර අපි යද්දී ඒවසල යාක්කවල යද්දී අපිට පේනවා අර වෙන ආගමික ස්ථානවල කියනවා රුපියල් 50කින් ආදර කරා 100කින් ආදර කරා කියලා නම ගම කියනවා. හරි හොඳයි රුපියල් 100ක් දීලා නම කියව ගන්න පුළුවන් නම් ඒක හරි වැදගත්. දැන් අපි යන බස් එක නැවතුනේ නැති නිසා මට නම කියවන්න බැරි වුණා. නැත්තම් මගේ නමක් කියව ගන්නවා. ඇයි? හරි මහසයි මිනිස්සු. හැබැයි ජේසු කියනවා මොකක්ද කියන්නේ? මිනිස්සුන්ට පෙනෙන පිණිස ලෝකයේ ඉදිරියේ පුණ්‍ය ක්‍රියා නොකරන ප්‍රසිද්ධිය හොයාගෙන හොඳ වැඩ කරන්න එපා. දෙවියන් වහන්සේගේ වැඩ කරන්න එපා. පුණ්‍ය ක්‍රියා කියන්නේ දෙවියන්ට කරන වැඩ කරන්න එපා. මිනිස්සුන්ට පේන්න. ඇයි එහෙම කරන්න එපා කියලා කියන්නේ? එසේ කළොත් කියන්නේ ස්වර්ගයේ වැඩවසන ඔබේ පියාණන් වහන්සේගෙන් කිසි විපාකයක් ඔබට නොලැබෙන්නේ. අපි ලෝකයට පේන්න කරොත් දෙවියන් වහන්සේගෙන් අපට කිසිම ප්‍රතිඵලයක් නැහැ. දෙවියන් වහන්සේ අකමැති දේ තමයි අපි කරන්නේ. ස්වාමීන් වහන්සේ කියනවා රහසින් දන් දෙන්න. බලන්න හතරේ පදේ කියනවා ඒ දන් දීම රහසක්ව තිබිය යුතුය කියන්නේ. ඒ දන් දීම රහසක්ව තිබිය යුතුය. එවිට රහසින් එය දකින
ඔබේ පියාණන් වහන්සේ ඔබට ඵල විපාක දෙනසේක. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. නම කියෝ ගන්න, නම ලියා ගන්න, සහතිකයක් ලියා ගන්න. අපි පුණ්‍ය ක්‍රියාවන් කරන්න එපා, දන් දෙන්න එපා. ස්වාමීන් වහන්සේ ප්‍රසන්න නෑ ප්‍රේමවන්තයිනි. ඒක මේ සතාදී කාලේ විතරක් නෙමෙයි. කිතුම අපිට ස්වාමීන් වහන්සේ කියන්නේ මුළු ජීවිත කාලයම ඔවැනි බාල වැඩ කරන්න එපා. මොන වැඩද කරන්න එපා කියන්නේ? බාලයි. අපි හිතුවට වටිනාකමක් තියනවා කියලා ඒක බාලයි. ඒක තමයි මම හැමතැනම මම කියනවා මගේ නම ලියන්න එපා. මට රිසීප් දෙන්න එපා. මට මුකුත් දෙන්න එපා. මම ආධාර කරනවා රහසින් කරන්නේ ඔයා මොනවා කරත් මට වැඩක් නැහැ. මං කරන්නේ දෙවියන් වහන්සේට. අපි රහසින් කරන්නේ දෙවියන් වහන්සේට. පුණ්‍ය ක්‍රියාවන් කරන්නේ එහෙමයි. අය ලස්සන කතාවක් තිබ්බා පෙරේදා සමිඳුවන්ට පොතේ. කවුරු ලිව්වා මගේ හදවත නිකන් පයින් ගහුවා වගේ මට රිදුණා. එදා පියතුමා කිව්වලු වැඩ කරන අයට ඔය තියෙන සල්ලි ගෙනල්ලා කැටවල තියෙන සල්ලි ගෙනල්ලා කොළ සහ කාසි වෙනම වෙන් කරන්න කියලා. ගයින්ද ලේසිය. ඉතින් එදා කොළ සහ කාසි වෙන් කරද්දී 20 කොළයක් තිබුණලු පොඩියට ඔතන. මේ 20 කොළේ දිගහැරපුවාම 20 කොළේ ඇතුලේ 5000ක් තියෙනවා. පේතුමා කිව්වලු ඔය විදිහට හැම මාසෙම මෙයා ඔය විදිහට දානවා සල්ලි. අනිවාර්යෙන් මෙයා ඔය 5000 දාන්නේ එයාගේ දසයෙන් කොටසයි ඔය දාන්නේ. පඩි අරගෙන 50000 පඩි ගත්තා නම් 5000 දෙවියන් වහන්සේට දෙන්නේ රහසින් දෙන්නේ අර 20 කොලේ පොඩියට ඔතලා රහසින් දාන. අද බොහෝ ඒ පුද්ගලයා දෙන්නේ කොහොමද? කොලේ දිගහැරලා දිගට නමලා මේම දාන අනිත්‍යයට පේන්නේ. දාලා අනිත්‍යය බලනවා. මට වටේ ඉතින් අපි හරි ආසයි පඳුරු පාකුඩම් දෙවියන් වහන්සේ ගාවට අරන් යන්න ඔල්වේ තියාගෙන අරන් යන්න බරට බරේ මම දෙවියන් වහන්සේට දෙනවා කියන්නේ. හැබැයි ස්වාමීන් වහන්සේ කියනවා මම ලෝකයට පෙන්න පිළිවෙලට දෙන්න එපා. ඒකට දෙවියන් වහන්සේ කැමති නෑ මගේ ප්‍රේමවන්තයින්. කැමති නෑ. ස්වාමීන් වහන්සේ කියන්නේ අපිට ඒකයි. බලන්න 18 වෙනි පදේ කියනවා මෙසේ ඔබ අදෘශ්‍ය මානව වසන ඔබේ පියාණන් වහන්සේට මිස ඔබ උපවාසය කරන බව මිනිසුන්ට නොපෙනෙයි. එවිට රහසින් කරන දේ දකින්න. මුස්ලිම් වරුන්ගේ පිළිවෙතක් තමයි උපවාසය කරන්නේ. ඒගොල්ලෝ දවස් 40 ඇත්තටම උපවාසය කරනවා. වතුර ගන්න බොන්නේ උපවාසය කරනවා. ඒ රටේ හිටපු මගේ හාමුදුරුවෝ උපවාසය කරා. ඉතින් හැමදාම උදේට ආන්නේ ලස්සන යාගේ ලස්සන කියලා කියන්නේ ඒගොල්ලෝ අඳින ලෝගෝ අන්නදා අලුත්තර ඉස්සර දාන වෙත් දාලා බිම බලාගෙන ඉන්නේ තපස්වර කෙනෙක් තාපසයෝ වගේ. ඒ තරමටම ආගමට ලැබී. ඒ තරමටම ආගමට ලැබී. ඒ තරමට ආගම ලැබී. දවසක් ඒ ගෙදර කාපට් දාන්න එක්කාවා පිලිපින් තරුණේ එහා පාරේ සාපුවට අරගෙන ඇවිල්ලා එයා මොකක් හරි වැරද්දක් කළා. හැබැයි වැරද්ද කරනවා දැක්කේ මමයි. මං කිව්වා මෙයා කරන්නේ හොර වැඩක් කියලා. මම කිව්වා කියලා මගෙත් එක්ක මගේ හාමුදුරුවෝ කඩේට ගියා. ගිහිල්ලා ඒ පිලිපින් එක්කනාගේ මූණට කාරලා කියලා ගිහුවා. මට පොළොව පලාගෙන මේ මිනිස්සයා උපවාසය කියලා නොකා නොබී හිටියට මනුෂ්‍ය කරන්නේ මේක. ජේසුස් කියනවා දකුණු කම්මුලට ගැහුවොත් වම් කම්මුල අල්ලන්න. වමට ගැහුවොත් දකුණ අල්ලන්න. උඩ කොටස ගත්තොත් යටේ අඳිනකට දෙන්න කියලා කියනවා.
උතුරු සළුව ගත්ත කෙනාට යටේක දීලා නොදීෙන් දෙපයි කියනවා. යමෙක් ඔබට කීවොත් මේ මල් අරගෙන 70ක් යන්න ඔබ 72ක් යන්න කියලා කියනවා. ආදර ප්‍රේමන්ති. මේක තමයි ක්‍රිස්තියානි මහා බලගතු ආදරය. ජේසුස් අපිට කියලා දුන්නේ මේකයි මගේ ආදර ප්‍රේමන්ති. අපි නැවත වරක් කියන්නේ පරමවිශ්ම. නැවතරකයි පරමවිශ්ම. අයි බලමු ද්විතීය නීති සංග්‍රහය. ද්විතීය නීති සංග්‍රහය. 30 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තියේ සිට 20 වෙනි වගන්තිය හැබැයි මං ගන්නේ 4 වෙනි පතල. බලන්න මම අද ඔබ ඉදිරියේ අනේ කතාව කියන්නේ නිදෙන්න කතාව කියන්නේ නිදෙන කට්ටියට මම වතුර ගන්නවා. හරිද? නානිව නම කියනවා නිදෙන කවුද කියලා. ඒක ප්‍රශ්නයක් ලෝකෙම දන්නවා. අපල නිදාගත්තයි කියලා. ඒක තමයි. හරිද? බලන්න මම අද ඔබ ඉදිරියේ ජීවනයේ සහ සැපතට මරණය සහ විපතට තැබීමි. දැන් දෙවියන් වහන්සේ මොකද්ද කියන්නේ? දෙවියන්ස කියනවා යසාය දින සංග්‍රහය කතා කරනවා. බලන්න මම අද ඔබ ඉදිරියේ ජීවනය සහ සැපතට මරණය සහ විපතට තැබීමි. ඔබේ දෙවි සමිදාන් වහන්සේ ඔබට මෙදින දෙන පනත් ඔබ අනුගමනය කරන්නා වූ නම් ඔබ ඒ රටේ පදිංචි වෙමින් වැඩි වර්ධනය වී ජීවත් වන්නා වූය. දැන් මේ පොරොන්දු දේශයේ යන ජනතාවට ස්වාමින් වහන්සේ කතා කරනවා. පොරොන්දු දේශයේ යන ජනතාවට ස්වාමින් වහන්සේ කතා කරනවා මේ ද්විතීය නීති සංග්‍රහය පොතේ. මොකද්ද කියන්නේ? අද ඔබ ඉදිරියේ ජීවනයේ සහ සැපතද මරණය විපතද මම තබනවා. මමයි දෙන්නේ ජීවනය. මමයි දෙන්නේ මරණය. මමයි දෙන්නේ සැපත. මමයි දෙන්නේ විපත. කැමතිව තෝරන්න. උන්වහන්සේ කියන්නේ බලෙන් මම දෙනවා කියලා කියන්නේ. බලෙන් සැප දෙන්නෙත් නැහැ. බලෙන් ජීවනය දෙන්නෙත් නැහැ. බලෙන් මරණය දෙන්නෙත් නැහැ. බලෙන් විපත දෙන්නෙත් නැහැ. උන්වහන්සේ මේ දෙකම තියෙනවා. කැමතිව තෝරන්න. අධිකරු පුත්‍රයා තාත්තට කිව්වා සෙනෙවන් තාත්තට පුතා කිව්වා දෙවෙනි පුතා කිව්වා තාත්තේ මට මේ ගෙදර ඉන්න බෑ දැන් බෝරින් මට වෙන් ඕනේ මේ ගෙදරින් මට ලෝකේ දකින්නට ඕනේ මට ලෝකයේත් එක්ක ජීවත් වෙන්න ඕනේ මට සතුටු වෙන්න ඕනේ මේ මොන කේමල් ජීවිතයක්ද එකක මේ ගෙදර ආස්සෙම ඉන්නවා හරක් බලනවා කුඹුරට යනවා තලමිනේලි ගේනවා මේකම කරදර වැඩක් මට අලුත් ජීවිතයක් අවශ්‍යයි සුදු බයිබලේ කියලා නෑ මම කියන්නේ එහෙම කියන්නේ නැති මට සැපත ඕනේ බලන්න ලෝකේ කොල්ලෝ හරියට විනෝද වෙනවා මට විනෝද වෙන්න අවශ්‍යයි මට කන්න බොන්න අවශ්‍යයි මට අඳින්න බලන්න අවශ්‍යයි මට චිත්‍රපටි බලන්න අවශ්‍යයි මට මේක දෙන්න බෑ ඒ නිසා මගේ කොටස මට වදින්න තාත්තා කිසි කතාවක් කිව්වේ නෑ තාත්තා මොකද කළේ තම සෙනෙහවන්තකම නිසාම දෙවෙනි පුතාට දුන්නා එයාගේ කොටස. හැබැයි තාත්තා දන්නා වෙන දේ දැක්කට මුත්‍යා කිව්වේ නෑ. බලන්න ප්‍රේමන්තේනි මෙතන දිවිතේ නීති සංග්‍රහය කියනවා සැපතද ජීවනයේද මරණයේද විපතද ඔබ ඉදිරියේ මම තබනවා. ඕකම තමයි අර සෙනෙහවන්ත පියා කළේ. මොකද්ද කළේ? ඉල්ලුවා දුන්නා. අරගෙන ගියා. අරගෙන ගිහිල්ලා මුළු ජීවිතේ විනාශ කරලා අවසානට වැටෙන උරුකොටුවක. රැකියාම උරුකොටුවක. කන්න මදි වුණාම ඌරන්ට දෙන කරල් පව කණ්ඩ වුණා. අන්න පෙරුණා ජීවිතය. අන්න දැක්ක තාත්තගේ ආදරය. උරුකොටුවේ ඇතුළට ගියාට පස්සේ තාත්තගේ ආදරය දකින්නේ. මගේ ආදර ප්‍රේමන්තෙනි අද ගොඩාක් දරුවෝ තරුණ පරපුර අම්මගේ තාත්තගේ ආදරය දකින්නේ නැහැ. සෙනෙහවන්ත අම්මගේ තාත්තගේ දුක දකින්නේ නැහැ. සමහර ලාවට අම්මා තාත්තා වයසට ගියාම සලකන්නේ සතුන්ට වගේ දෙමව්පියන්ට. මේ යුගයක තමයි අද අපි ජීවත් වෙන්නේ. හැබැයි දෙමව්පියන්ගේ ආදරය අසීමිතයි.
දෙමෝපියන්ගේ සේනාසාරේ පුදුමයි. ඒ නිසා පුතා යන්න ගියා. තාත්තා බලාගෙන ඉන්න පාරදී හැමතැනම. අන්න පුතාගේ සිත වෙනස් වෙලා අර ගඳ ගන්න ඇඳුම් පිටින් පුතා දුර එනවා තාත්තා දැක්කා. තාත්තගේ ඇතුලේ තිබුණ ආදරය කොච්චරද? තාත්තා පෙරමකට දිව්වා. කවදාවත් ජුදා සම්ප්‍රදායේ පිළිවෙත ඇටියට බාලයේ ගාවට අඩිමහල්ලේ දුවන්නේ නැහැ. හැබැයි සම්ප්‍රදාය කඩාගෙන මේ තාත්තා දිව්වා. දුවලා ගිහිල්ලා පුතාව වැළඳගත්තා පදාගත්තා. මගේ ආදර ප්‍රේමාන්තේනි මෙතන කතා කරන්නේ ස්වාමින් වහන්සේ අපිට කතා කරන්නේ ඒකයි. මම ඔබේ ඉදිරියේ තියනවා ජීවනය සහ සැපත මරණය විපත කැමති එකක් තෝරගන්න. හැබැයි කැමති එකක් තෝරගෙන විපත තෝරගෙන විනාශ වෙද්දී දේව තාත්තා අපි හොයාගෙන එනවා. අපි විනාශ වෙන්න දෙන්නේ නැහැ. අපි සොයාගෙන යනවා. මගේ ආදර ප්‍රේමාන්තේනි බලන්න ඊට පස්සේ පදේ කියනවා ඔබේ දෙවි සමිදාන් වහන්සේට ඔබ ප්‍රේම කරමින් දෙවි මඟ හැසිරෙමින් උන්වහන්සේගේ ආචාද නීතියා නියෝගද ව්‍යවස්ථාවද පිළිපදින්නා වුනම් ඔබ අයිති කරගන්න යන දේශේ දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනසේක. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. බලන්න උන්වහන්සේගේ මා ගැඹුරු පොරොන්දුවක්. උන්වහන්සේ කියනවා මොකක්ද කියන්නේ? ඔබ දෙවියන් වහන්සේට ප්‍රේම කරමින් දෙවියන් වහන්සේ පෙන මඟ හැසිරෙමින් උන්වහන්සේගේ ආචාර නීති හා නියෝග ව්‍යවස්ථාව පිළිපදින්නා නම් ඔබ අයිති කරගන්න යන දේශේ දෙවි සමිඳුන් වහන්සේ ඔබට ආශිර්වාද කරනසේක. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. ආදර ප්‍රේමාන්තේනි බලන්න දෙවියන් වහන්සේගේ ආදරය. ඒ ආදරය දකින්නටයි මේ චතාරික සමය ඔබට මට ස්වාමීන් වහන්සේ කියන්නේ වරප්‍රසාදේ කාලයයි. මේක වරප්‍රසාදයක්. ඇයි අපේ පාපේ පිළි අරගෙන දෙවියන් වහන්සේ වෙත හැරෙන්නට තියෙන ලේසිම ක්‍රමේ නිරාහාරයෙන්ද උපවාසයෙන්. එක තැනක තාත්තා කෙනෙක් තමගේ පුතාව අරගෙන ආවා ගෝලුව ගාවට. අසුන්තාත්මයක් ඇවිල්ලා ගෝලයන්ට බැලුව ගියා එලවන්න. බැලුව ගිය නිසා තාත්තාව ජේසුස් ගාව. අයිලක ස්වාමීනි මගේ පුතාට අසුද්ධ ආත්මයක් වැහෙනවා. ඔබ වහන්සේ ගෝලුව ගාවට අරගෙන ආවා. හැබැයි ගෝලයන්ට එලවන්න බැරි වුණා. පස්සේ ජේසුස් අහන විස්තරය අහලා කියනවා මේ වගේ අසුද්ධ ආත්මයක් එලවන්න නම් යක්ෂ ආත්මයක් එලවන්න නම් යාඥාවෙන් සහ උපවාසයෙන්. ඒ තරම් බලවන්තයි යාඥා උපවාසය. යක්ෂ අඳුරු ආත්ම පළවහරන බලවේගයක්. යක්ෂ උපවාසය නිරාහාරය. දෙවියන් වහන්සේ මහ ගැඹුරින් ආශිර්වාද කරනවා. ඒ අපි නිරාහාරය කළාට උපවාසයේ දුන්නට යක්කු යන්නේ නැහැ. ගෙදර යක්කු වැඩි වෙනවා. ගෙදර යක්කු වැඩි වෙනවා. ඇයි? අපේ යාඥාව තියෙන්නේ එළියෙන් විතරයි. අපේ උපවාසයේ තියෙන්නේ එළියෙන් විතරයි. බඩට නිරාහාරය කළාට මස් මාංශ නොකෑවට ගෙදර ඉන්නේ කාගේ මස් කනවා? ගෙදර ඉන්නේ කාගේ කන හපනවා? එකට නාය හපනවා. අනිකව නොමරා මරනවා. ප්‍රේමවන්තේනි මෙතන ස්වාමීන් වහන්සේ කියන්නේ ඒකයි. වත ඉරාගෙන නෙමෙයි සිත ඉරාගෙන දැන්වත් මාවෙත එන්න. අද ප්‍රේමවන්තේනි බලන්න ඒ ජේසුගේ ආදරය. ඒ දෙවියන් වහන්සේ අපිට කියනවා බලන්න ඒ දිවිදෙනි සංග්‍රහ පොතේ කියනවා 19 පදේ
මා ඔබ ඉදිරියේ ජීවනය මරණයද ආශිර්වාදය සාපේද අද තැබූ බවට ඔබට විරුද්ධව සාක්ෂි දරන පිණිස අහසත් පොළවත් කැඳවමි. එබැවින් ඔබේ පරපුරත් ජීවත් වන පිණිස ජීවනය තෝරගන්න. ජීවත් වෙන පිණිස ජීවනය තෝරගන්න. ජීවත් වෙන පිණිස ජීවනය තෝරගන්න. මරණය තෝරගන්න එපා. සාපය තෝරගන්න එපා. විපාකය තෝරගන්න එපා. ජීවනය තෝරගන්න. දෙවියන් වහන්සේ එදා ඔබට මට ආර්දනා කළා වගේ ප්‍රේමවන්තයනි අද ස්වාමින් වහන්සේ අපට ආර්දනා කරන්නේ ඒකයි ජීවනදායක භෝජනය මමයි. යේසුස් කියනවා ජීවනදායක භෝජනය මමයි. මා කරකට පිස පියාණන් වහන්සේ ගාවට කාටවත් යන්න බෑ. මෙව්වද වෙනස් සමාජය වෙනස් කරනවා. එක එක වෙනස් මත දානවා. ඔය ජේසුස් කිව්වේ අරකට, ඔය ජේසුස් කිව්වේ මේකට කියලා. නෑපේ මාර්ගේනි ජේසුස් කිව්වේ හරිම හරිද සුද්ධ බයිබලයේ වචනය අතත් හෙටත් ඊයේ මතු ලෝකේ පවතින තාක්කල් දේව වචනයේ සත්‍යයක්. ඒක තමයි ජේසුස් කිව්වේ. ජීවනදායක භෝජනය මමයි. මා කරුණ මිස පියාණන් වහන්සේ ගාවට යන්න බෑ කාටවත්. ඒකයි ජේසුස් කුරුස් යන කාලා උකුත් තුනම මොකක්ද උනේ? දේව මාලිගාවේ තිරය උඩ ඉඳලා පහළට ඉරුණා. වෙල්ලයිට මුසුන්තවතුන් නැකිට්ටා. ගල් පර්වත දෙබෑ වුණා. මහා ජලගංග ගැලුවා. මුළු භූමි තලයම කම්පා වුණා ජේසුස්ගේ මරණයට. ඒ මරණය ඔබටයි මටයි ස්වර්ග රාජ්‍ය දෙන්නටයි. ඔබවයි මාවයි දෙවියන් වහන්සේ ගාවට අරගෙන යන්නටයි. හැබැයි ප්‍රේමවන්තයනි අපි තාම ඉන්නේ මට ගෝරේ. අපි තාම ඉන්නේ මට ගෝරේ. අපි තාම ඉන්නේ ඒ පාපය තුල ඉර වෙලා. බලන්න දෙවි සමිදාන් වහන්සේ කියනවා. දෙවි සමිදාන් වහන්සේ ඔබේ පියවරුන් වන ආබ්‍රහම්ට ඊසාක් සහ ජාකොබට දෙන්න දිවුල දේශේ ඔබ පදිංචි වන පිණිස දැන් මොකද මන්දර කියන්නේ? දයන්වන්සේ කියනවා ඔබේ පියවරුන්ට ආබ්‍රාම්ට ඊසාක්ට සහ ජාකොබ්ට දෙන්න දිවුරපු දේශේ ඔබ පදිංචි වන පිණිස උන්වහන්සේට ප්‍රේම කොට ඒ දේශේ පදිංචි වෙන්න මොකද කරන්න ඕනේ? දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න ඕනේ. මේ දේශය අපි දකිනවා අද ස්වර්ග රාජ්‍යය කියලා. ඒ ස්වර්ග රාජ්‍යයට යන්න නම් දෙවියන් වහන්සේ මගේ අතර ගැඹුරු සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. බද්ධ වීමක් තියෙන්න ඕනේ. නැතිනම් අපිට ස්වර්ග ජීවිතයයි වෙන්නේ නැහැ. අද අපිට වෙන්නේ මොකද්ද? පවුල තුල එනකොට ආගන්නවා. පවුල තුල මරා ගන්නවා. ගම තුල එනකොට ආගන්නවා. ගම තුල මරා ගන්නවා. එකාට එක ඊර්ෂ්‍යයි. එකාට එක වෛර කරනවා. එකාට එක විරුද්ධව කැරලි ගන්නවා. අයි මගේ ප්‍රේමවන්තයනි උඩින් ආගම දැහුවට හදවතින් තියෙන දුෂ්ටකමයි. ස්වාමීන් වහන්සේගේ වචන තුල කියනවා ඊසාක්ට යාකොබ්ට ආබ්‍රාම්ට දෙන්න පොරොන්දු වුණ දේශය ඔබට ලබා ගන්න නම් ඔබ දෙවියන් වහන්සේට ප්‍රේම කොට උන්වහන්සේගේ හඬට කීකරු වී දේව හඬට කීකරු වෙන්න කියලා කියනවා. දෙවියන් වහන්සේගේ හඬට කීකරු වෙන්න කියලා කියනවා. කීකරු වී උන්වහන්සේට ඇලුම්ම සිටිය යුතුය. එසේ කිරීමෙන් চিරාත් කාලයක් ඔබේ රටේ ජීවත් වෙනු ඇත. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ආදර ප්‍රේමන්තයනි මේ ලස්සන ජීවිත ගමන මේ ලස්සන ජීවිත ගමනට ඇතුල් වෙන්නටයි අපිට චපාතියක් තියෙන්නේ. ප්‍රසාද ජනක කාලයක් තියෙන්නේ ඒකටයි. අපිට අපේ පාපෙන් ගැලවෙන්නට අපේ කාලකන්නේ පාපේ සාපේ උසලපු ඒ ක්‍රිස්තුස් වහන්සේ මග යන්නට ස්වාමීන් වහන්සේ ඔබට මට කතා කරනවා ප්‍රේමන්තේ. මේ චපාතිය
අපේ ජීවිතේ ගෙවිලා ගිය චතුරාර්යයක් කරගන්න එපා. ඒ ගෙවිලා ගිය ජීවිතේ වගේ නෙමෙයි අද අපි ගත කරන ජීවිතය. ප්‍රේමාන්තේනි අදයි දවස මොහොත මෙයයි. එහෙනම් ප්‍රේමාන්තේනි මොකද්ද අපිට ස්වාමින් වහන්සේ කියන්නේ? බලන්න ජේසුගේ වචනයෙන්ම ජේසු කියනවා. ලූකාගේ සුවිශේෂයේ 9 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි වගන්තියේ 25 වෙනි වගන්තියේ දක්වා. තවද මනුෂ්‍ය පුත්‍රයා නම් දුක් වේදනා විඳින්නටත් ප්‍රජා මූලිකයන්ද නායක පූජකයන්ද විනය දරයන්ද විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නට මරණු ලබන්නටත් දෙවන දිනේ යලි මරණින් උත්ථාන කරනු ලබන්නටත් නියම වතයි වදාළසේක. දැන් ජේසු කියනවා ස්වාමින් වහන්සේ කියනවා මනුෂ්‍ය පුත්‍රයා බොහෝ දුක් විඳින්නට ඕනේ. මනුෂ්‍ය පුත්‍රයා බොහෝ දුක් විඳින්නට ඕනේ. ප්‍රජා මූලිකයෝ නායක පූජකවරු විනය දරයෝ විසින් ප්‍රතික්ෂේප කරනවා මගේ ප්‍රේමාන්තේනි මේ ජේසුව. මේක තමයි දේවතාත්තගේ සැලැස්ම. මේක තමයි දේවතාත්තගේ සැලැස්ම. හැබැයි එතනින් ඉවර වෙන්නේ නැහැ. බලන්න දෙස්තුන් ඉන්න පදේ කියලා. ජේසුස් වහන්සේ සියල්ලන්ට කතා කොට. ජේසුස් වහන්සේ සියල්ලන්ට කතා කොට. දැන් කාටද ජේසුස් කතා කරන්නේ? දැන් සියල්ලකින් තන වායි ඉන්නවද? සියල්ලකින් තන වායි ඉන්නවද? ඔයගේ අම්මත් ඉන්නවද? තාත්තත් ඉන්නවද? මමත් ඉන්නවද? සියල්ලන්ට කතා කොට යමෙක් මා අනුව එන්න කැමැත්තේද? දැන් ඉස්සරේම නේද? යන්නේ පිටම යාල්නාම මේ කතා කරන අපි පැන්න යන්නේ නැහැ. දැන් පැන්න යන්න ඕනේ මොකද අම්මලා තාත්තලා වරින් පුතේ කියලා දීලා දානවා. හරිද? ඉතින් පැන්න යන කතා කරපුවාම කියනවා අපි දුනුයි වතුයි කමු වතුරයි වතුයි කමු අපි පැලේ කියලා තමයි යන්නේ. ඉතින් ලුණු බදු කන්න පුළුවන්ද? එහෙම කන්න පුළුවන් බංග්ලාදේශේ. එහෙම කන්න බෑනේ. ඉතින් යනා ගියාට වැඩි ඉක්මනින් ආපහු වෙලෙන්නේ. යනා ගියාට වැඩි ඉක්මනින් විනාශ වෙනවා. හරි. මෙතන ස්වාමීන් වහන්සේ කියන්නේ ඒක නෙමෙයි. යමෙක් මානුවෙන්න කැමැත්තේද ඔහු තමකම නසා. මොකද කියන්නේ? තමකම කොහෙද තියෙනවද? තමකම අමේද? ඔළුවේද? කොහෙද තියෙන්නේ? ඇතුලේ තියෙන්නේ තනකම තමකම ඇතුලේ තියෙන්නේ. මොකද්ද තමකම කියන්නේ? උඩමුකම අහංකාරකම තිත්තකම නපුරුකම් දුෂ්ටකම් බලුකම් ජඩකම් දුම්කම් කංජාති ඔක්කොම කොහෙද තියෙන්නේ? අපේ ඇතුලේ තියෙන්නේ. ස්වාමින් වහන්සේ මෙතන කියනවා මයේ පෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් තමකම නසා දිනපතාසිය කුරුසේ දරාගෙන මා අනුව ඒවා ප්‍රශංසා වේවා දිනපතා තම කුරුසේ දරාගෙන මා අනුව ඒවා. කුරුසේ අද පවුල තුල තියෙන කුරුසේ අද අම්මා තාත්තා දරුවන්ට කුරුසයක් වෙලා බිරිඳට සැමියා කුරුසයක් වෙලා සැමියාට බිරිඳ කුරුසයක් වෙලා පරිසරය අනිකාව කුරුසයක් වෙලා. මගේ ආදර ප්‍රේමවන්තයනි ස්වාමින් වහන්සේ කියනවා ඔබ කුරුසයට ආදරය කරන්නට වෙනවා. නොමකට ගිය තම සැමියාට ආදරය කරන්නට වෙනවා. දුබල වුණ සැමියාට ආදරය කරන්න වෙනවා. දුබල වුණ තම බිරිඳට නොමකට ගිය තම බිරිඳට ආදරය කරන්නට වෙනවා. අස්සන වෙලා මහලුවේ ඉන්න අම්මා තාත්තට ආදරය කරන්නට වෙනවා. මගේ ආදර ප්‍රේමවන්තයනි ස්වාමින් වහන්සේ කියන්නේ ඒකයි. දිනපතාසේ කුරුසේ දරාගෙන මා අනුව ආවා වේ. සිය ජීවිතේ රැක ගන්න කැමති යමෙක් වේද? ඔව් ඒ නැති කරගනි.
සිය ජීවිතේ රැකගෙන යම් කෙනෙක් වේද ඔව් එය නැති කරගන්න නේද? ඒක කෙනා ව්‍යායාම කරලා ඇඟ හදනවා අවුරුදු 35 40යි හොඳට ඇඟ හදනවා. ඇඟ හදලා එක එක දක්ෂකම් කරනවා. එක එක දක්ෂකම් කරනවා. මොකද වෙනවද? හදාගත් ඇඟේ නාර පිපිල අඩු වශයෙන් නැරනවා. ඇයි? සමහරක් අය මුදල් උපයන්න වේසමාංශ වෙනවා. හරියට දුක් විඳිනවා මුදල් උපයන්න. හැබැයි මොකද්ද වෙන්නේ? මුදල් උපයන්න වේසමාංශ වෙලා නිකන් ලෙඩ හදාගෙන මැරෙනවා. ස්වාමින් වහන්සේ කියන්නේ ඒකයි. සිය ජීවිතේ රැකගන්නට කැමති යමෙක් වේද ඔව් එය නැති කරගනි. මානිසා සිය ජීවිතේ නැති කරගන්න යමෙක් වේද කියන්නේ. ඔව් එය රැකගනි. යමෙකු මුළු ලෝකය ලබා ගත්තත් සිය ජීවිතේ නැති කරගත්තොත් නැත්නම් විනාශ කරගත්තොත් ඔහුට කුමන ලාභයක්ද? ප්‍රශංසා වේවා මගේ ආදර ප්‍රේමවන්තයිනි. මේ චතුරාර්ය සමය මේ කාලේ ස්වාමින් වහන්සේට කියනවා මේ වරප්‍රසාද ජනක කාලයයි. මේ වනප්‍රසාද ජනක කාලයේදී මනස්ථාපනයේදී පාපෙන් නැවෙන්නේ. තම ජීවිතේ රැකගන්න නෙමෙයි. තම අතුලාන්තයේ ආත්මය රැකගෙන මා තුළ ජීවත් වෙන්න වෙර දරන්න කියලා ස්වාමින් වහන්සේ අපිට ආරාධනා කරනවා. අද ප්‍රේමන්තයනි අපි අද හිටියා හිත නැති වෙයි. අපි දන්නේ නැහැ හෙට දවසේ මොකක්ද අපිට සිදු වෙන්නේ කියලා. අපි දන්නේ නැහැ අයියලක නිවුස් එකේ විස්තර කිව්වේ නැහැ. අවුරුදු 29 තරුණ දුවේ පිළිදන්නේ නැහැ. ඒක ගුවන් පස්සේ මැරිලා වැටෙනවා. ඉතින් යාට කොවිඩ් ආසද්දේලා කියලා කියනවා අපි දන්නේ නැහැ. හරිද? අපි දන්නේ කිව්වොත් එකයි ඒක තමයි ඒක. ඉතින් අපි දන්නේ නැහැ මේ ජීවිතේ මොකක්ද කියලා. අපි මොකුත් දන්නේ නැහැ. අපි දන්නේ එකම එක දෙයයි. දෙවියන් වහන්සේට ආදරය කරලා උන් වහන්සේ තුල ජීවත් වුණොත් උන් වහන්සේගේ ආදරය ආශිර්වාදය අපට නොඅඩුව ලැබෙනවා. එහෙනම් මගේ ආදර ප්‍රේමවන්තයනි මුළු ලෝකෙම ලබා ගත්තත් අපේ ජීවිතය නැති වුණ ප්‍රේමවන්තයනි අවසන්. අපි උත්සාහ කරමු අපේ මේ ආත්මික ජීවිතය ඇති කරගන්න. මේ ආත්මයට විනාශ වෙන්න නොදී මේ රැක ගන්න නම් අපි ස්වාමින් වහන්සේ ඒ කිව්ව පිළිවෙලට අපි ජීවත් වෙන්නද උත්සාහ කරමු. කොහොමද උත්සාහ කරන්නේ? මොකද කියන්නේ ඔබේ දෙවි සම්දාන් වහන්සේව ප්‍රේම කරමින් දෙවි මඟ හැසිරෙමින් උන්වහන්සේගේ ආචාද නීතිය නියෝගද ව්‍යවස්ථාවද පිළිපදින්නා වූ නම් ඔබට ඔබ අයිති කරගන්න දේශේ දෙවි සම්දාන් වහන්සේ ඔබට ආශිර්වාද කරනවා. මගේ ප්‍රේමවන්තයිනි දේශයට වඩා උන්වහන්සේ ඔබේ මගේ පවුලට ආශිර්වාද කරනවා දේව ආදරය තුල යැපෙන්නට. අයි මේ ලස්සන රාත්‍රියේ අපි නමස්කාරය කියලා කියනවා. ස්වාමීන් අපි කැමති ඔබ වහන්සේගේ ආඥා පිළිපදින්න. අපි කැමති ඔබ වහන්සේගේ ව්‍යවස්ථාවට නැති වෙන්න. අපි කැමති ඔබ වහන්සේ කියන එක කරන්න. ඒ නිසා මගේ ආදී තාත්තේ මගේ පවුලේ මගේ සංඝයේ මගේ මීසමද මගේ ජනපදයේ මගේ දේශයේ ලෝවාසී ජනතාවද ඔබ වහන්සේගේ දෝතර බාර කරනවා. ඔබ වහන්සේ අපේ කිනකාව සුරක්ෂිත කර ආශිර්වාද කරනවා. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. Hallelujah. Hallelujah.
Hallelujah Swami. Vahanse stuti karna Swami. Vahanse prasansa karna Swami. Hallelujah. Hallelujah Swami. Vahanse ke jiyamana aapre. Vahanse ke jiyamana aapre. Abhi vahanse namaskar karna Swami. Vahanse stuti mage Jesu. Vahanse stuti. Velasana ratriya. Vahanse apa samage inna nissa. Velasana ratriya. Vahanse apa dennana me aale pe nissa. Velasana ratriya. Vahanse apa dennana bale nissa. Vahanse stuti karna aapre. Prasansa karna aapre. Vahanse ke sudha naam me stuti. Prasansa veva Swami. Hallelujah Swami. Hallelujah Swami. Vahanse ke stuti aapre. Prasansa veva. Hallelujah. Hallelujah Swami. Vahanse ke stuti. Namaskar veva Swami. Namaskar veva Swami. Namaskar veva Swami. Ada premante. Kila nima karanda beri mahadir tapi atul beri. Itu bahaya. Itu Yesuge ada. උන්වහන්සේ කියනවා අද දවසේ මම විතරේ ජීවනය සහ මරණයත් ජීවනය සහ සැපතද මරණය සහ විපතද මම කියනවා කැමති දෙයක් තෝරගන්න පුළුවන් ආදර ප්‍රේමයෙන් ඒ සදාකාලික සැපත ඒ ස්වර්ගීය සැපත මේ ලෝක ජීවිතයේදී අතුලාන්තයෙන් එන සැපත ඒ ස්වාමීන් වහන්සේ අපට දෙනවා ඒ ජීවනයේ තියෙන ජේසු ගාවයි ඒකයි ස්වාමීන් වහන්සේ කියනවා ජීවනය මමයි සත්‍ය මමයි මාර්ගය මමයි මා කරුණ කොට මිස පියාණන් වහන්සේ ගාවට කාටවත් යන්න බෑ දේව තාත්තා ගාවට යන්න නම් අපි ජේසුගේ ආදරයට ඇතුල් වෙන්නට ඕනේ ඒ කුරුසිය තරහා ගන්න ඕනේ ජේසු කියනවා මානුවෙන්ද කැමති කෙනා තමකම නසා කුරුසිය තරහාගෙන මා පසුපස ඒවා කියනවා මේ රාත්‍රියේ අවසන් කරමු ප්‍රේමන්තයෙන් ඇතුල් වෙන්නට ඒ කුරුසිය ඒ මා බලයට ඇතුල් වෙන්න नमस्कार वेवा स्वामी नमस्कार वेवा नमस्कार वेवा स्वामी नमस्कार वेवा स्वामी हालेलुया नमस्कार वेवा नमस्कार वेवा नमस्कार वेवा सुधु करन्नवा उमिदी गरी
අතරතේ මන්තේ අපි අතුල් වෙමු අපේ ජීවිතයට. අපි අතුලාන්තේ අතුල් වෙමු. පාපේ දවන හදවත මගේ මං කරපු පව් මතක් වෙච්චි මගේ වැරදි මතක් වෙච්චි මගේ හදවත ගිනිගෙන දැවෙනවා. මම කී දෙනෙක් පීඩාවට පත් කළා. මම කී දෙනෙක් වේදනාවට පත් කළා. මම මගේ බිරිඳ, මගේ සැමියා, මගේ දරුවන් දෙමෝපියන්ව මං වේදනාවට පත් කළාද? අද මගේ හදවත දැනෙනවා ජේසුනේ. මේ නමස්කාරය තුල මගේ හදවත අරගෙන මම වහන්සේගේ පාද පාමුල වැටෙනවා ජේසුනේ. හදවත දැවෙන මගේ පාපය මම වහන්සේගේ පාද පාමුල තියෙනවා. ජේසුස් හිමට වඩා සුදු කරන්න මගේ ජේසුස්. හිමට වඩා සුදු කරන්න කළු වෙච්ච ගඳ ගන්න තාර වගේ පාට තියෙන මගේ ඇතුළාන්තය වෙනස් කර ගන්නට මගේ ජේසුනි ඔබ වහන්සේගේ ආදරය අවශ්‍යයි. හිමට වඩා සුදු කරන්න. අතර ජේසුනි මට තවත් මේ පාපේ තියාගෙන ජීවත් වෙන්න බෑ. තවත් මේ පාපේ තියාගෙන මට ඇවිදින්න බෑ. මගේ පාපේ නිසාම මම රෝගියෙක් වෙලා. මගේ පාපේ නිසාම මම කරන කෙන කිසි දෙයක් හරියන්නේ නැහැ. අද ජේසුස් එදා ඔබ වහන්සේ ළඟට ආපු ඒ ලාදු රෝගියාට ආදරය කරලා ස්පර්ශ කරලා ඔබ දුරු කරගත්තා. අද ජේසුස් මමත් හරියට ඇතුළාන්තේ ලාදු රෝගියෙක් වගේ හදවත දැවෙන අපේ පාපය මේ ප්‍රසාද ජනක කාලේ මට ප්‍රසාද ජනක ඔබ වහන්සේගේ දරුවෙක් වෙන්නට අද ජේසුනේ මාව තුරු කරගන්න. මාව තුරු කරගන්න. ජේසුනේ මේ රාත්‍රියේ ඔබ වහන්සේ අප එකිනෙකාව තුරු කරගන්න ජේසුනේ. හිමට වඩා සුදු කරන්න මගේ ජේසුනේ. අපේම පාපෙන් ගැලවෙන්නට. අපේම අදුම්ස්තකමින් ගැලවෙන්නට. අපේම අදුමතිකමින් ගැලවෙන්නට. අද ජේසුනේ මේ රාත්‍රියේ අපේ වහන්සේගේ පාද පාමුල අතකසන් තමයි ජේසුනේ. අතකසන් ජේසුනේ අතකසන්. නමස්කාර වේවා.
ගීතාවලියේ 51 දෙවිදුනි ඔබේ දයා කරුණාවෙන් මට අනුකම්පා කළන ඔබේ විපුල දයාවෙන් මගේ අපරාධ මකා දැමුව මැනව මාගේ කෙලෙස් මලින් මා මුළුමනින්ම සෝදාළුව මැනව මගේ පාප මලින් මා පිළිතුරු කළන මාගේ අපරාධ මම මැනවින් දනිමි දිවාරා දෙකෙහි මාගේ පාප මට සීවේ ඔබට විරුද්ධව ඔබට පමණක් විරුද්ධව මම පව් කෙරෙමි ඔබ හමුවේ මම නපුර කෙරෙමි එබැවින් ඔබේ තීන්දුව සාධාරණයි ඔබේ විනිශ්චය යුක්ති සාගතයි ආදර ප්‍රේමන්තයනි මෙතන දාවිත් රජුරෝ කියනවා ඔබට පමණක් විරුද්ධව මම පව් කළා ඔබ ප්‍රේමන්තයනි අපි කරන හැම පාපයක්ම කරන්නේ දෙවියන් වහන්සේට විරුද්ධවයි අපේ පවුල තුල අරගලයක් නම් මගේ බිරිඳට මම පීඩා කරනවා නම් මගේ සැමියාට පීඩා කරනවා නම් මගේ දෙමෝපියන් දරුවන්ට මගේ අසල් වාසීන්ට මම පීඩා කරනවා නම් මගේ රැකියා පොලේ මම අන්නයට කරදර කරනවා නම් පීඩා කරනවා නම් ඒ හැම එකම කරන්නේ මම දෙවියන් වහන්සේට විරුද්ධවයි අපිට දැනෙනවද අපේ ජීවිතේ පාපය ප්‍රේමන්තේ අපේ පාපය දකින්න ඕනේ අපේ පාපය පිළිගන්න එතකොට තමයි හතවත ඉපිලෙන ප්‍රීතියෙන් මව ජීවත් කරන්නේ ස්වාමීන් වහන්සේ ඒ ආත්ම තුල වෙන්න පුළුවන් ඒ වෙලාවට ඒ සමග ආතර ප්‍රේමන්තේ අපි හදවත මේ රාත්‍රියේ හිස් කරගන්නට පාපෙන් පිරිච්ච අපේ ජීවිතය හිස් කරගන්නට ස්වාමීන් වහන්සේ තුන මේ ලස්සන මොහොතේ පිරිපුන් ජීවිතයට ඇතුල් වෙන්නට අපි ඇතුල් ස්වාමීන් අපේ වහන්සේට ස්තුති කරනවා අපේ වහන්සේට ප්‍රශංසා කරනවා නමස්කාර වේවා ජේසුස් වහන්සේට නමස්කාර වේවා හalleluya 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 ස්වාමීනි නමස්කාර වේවා ස්වාමීනි නමස්කාර වේවා හalleluya Samavai
स्वामिनी वහන්සේ සමග स्वामिनी මේ රාත්‍රිය වහන්සේ අප සමග ඇවිදින්න ස්වාමී අප සමග ඇවිදින්න ස්වාමී අප ස්පර්ශ කරන්න ස්වාමී පාපෙන් මිදීම දෙන්න ස්වාමී අපව ගැලවෙන්නට වහන්සේ අපට අතගසන්න ජේසු මේ අන්ධකාරයෙන් ගැලවෙන්නට මේ ආලෝකතර ජීවත් වෙන්න ස්වාමීන් මේ රාත්‍රියේ වහන්සේ අපම ගැලවෙන්න අප අතර ඇවිදින්න අප ස්පර්ශ කරන්න ස්වාමී අප බලෙන් පුරවන්න ස්වාමී අපේ රෝගයට අතගසන්න ස්වාමී අපේ බැරි භාවයට අතගසන්න ස්වාමී අපට ගැලවෙන්න බැරි පාපේ අප ගලවන්න ස්වාමී නිදෙන්න බැරි පාපේ අප මුදවන්න ස්වාමී ඔබට ස්තුති වේවා ඔබට ප්‍රශංසා වේවා නමස්කාර වේවා නමස්කාර වේවා नमस्कार आदर प्रेमांती මේ ලස්සන රාත්‍රිය තවත් ලස්සන කරගන්නට ස්වාමීන් වහන්සේ ඔබට මට ආරාධනා කරනවා. උන්වහන්සේ ඔබට මට ආරාධනා කරනවා ප්‍රේමාන්තී බලන්න ගීතාවලියේ ඒ 51 වෙනි පරිච්ඡේදයේම දාවිත් රජුණන්ගේ ස්වාමීන් වහන්සේට පණිවිඩය. ඔබ පුද පඬුරු වලට විසි නැත. ඔබට ඒ වාරසිනම් මම ඒ ඔබට පුදන්නේ. දවනයාග පූජාවලට ඔබ රිසි නොවන්නසේක. දේවදුන්ට ප්‍රිය පඬුර නම් බින්දුණු හදවතකි. දෙවිදුනි ඔබ දැලුණු බින්දුණු සිතක් ඉවත නොදවනසේ. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රේමාන්තේනේ අපි තැළුණු බින්දුණු සිතකින් ජේසුගේ පාද පාමුල නිරන්තරයෙන් වැටෙන්නට සූදානම් වෙමු. ඒ උන්වහන්සේගේ මහා වරප්‍රසාදන කාලයේදී උන්වහන්සේට ප්‍රසන්න දරුවන් ලෙස ජීවත් වෙන්න අනුත්සාහ කරමු. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා